නමෝ බුද්ධාය. ජීවිතයට යහපත් අර්ථකථනයක් ලබා දිය හැකි නම් මෙය සුවිශේෂී කාරණයක් බවට පත්වනවා. නමුත් ජීවිතයට යහපත් අර්ථකථනයක් ලබා දීමේදී එන බාධක අභියෝග බොහොමයක් ඔබට මුණ ගැසී තිබෙන්නට පුළුවන්. එකී බාධක අභියෝග මේ සියල්ලටම විසඳුම බුදු ධර්මයේ තුල තිබෙන බව අප යලි යලිත් සඳහන් කළ යුතු නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබට නිරන්තරයෙන්ම අසන්නට, නරඹන්නට ශ්‍රද්ධා රූප වාහිනිය, ලක්විරු ගුවන්විදුලිය සහ අන්තර්ජාල අවකාශය ඔස්සේ හැකියාව ලැබෙනවා. මෙකී කාරණය තුළින් ඔබේ ජීවිතය යහපත් කරගන්නට අද උදෑසනින්ම ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනින් අපි ඔබට සදහම් කරුණු කාරණා කියා දෙන්නට සූදානමින් සිටිනවා. අද දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනට දායකත්වයේ දරන ඒ පින්වත් පිරිස අප සිහිපත් කළ යුතුයි. වැඩසටහන ආරම්භයේදී අද දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනට දායකත්වයේ ලබා දෙන්නේ මෙල්බර්න්හි පදිංචි පින්වත් ගයාන් වැදසිංහ මහතා විසින්. ඉතින් මේ සියලු දෙනාම සම්බන්ධ කරගනිමින් ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනින් සදහම් මාර්ගය කියා දෙන්නට පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. උන්වහන්සේව නමස්කාර පූර්වකව පිළිගන්න අතර වාරයේ අපි උන්වහන්සේට ආරාධනා කර සිටිනවා එකී සදහම් මඟ ඔබ අප සෑම සියලු දෙනාටම කියා දෙන ලෙස. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීල අධිෂ්ඨාන කර ගැනීම පිණිස කවුරුත් මේ විදිහට කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, වෙනදා වගේම මේ පින්වත් සියලු දෙනා මේ සතිය අන්තයේ මේ සූදානම් වෙන්නේ මේ උදෑසන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට සවන් දීමටයි. අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කිරීම සඳහා විකාශන දායකත්වයේ දරාගෙන ඒ ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ මෙල්බර්න්හි පදිංචි පින්වත් ගයාන් වැදිසිංහ මහත්මයා ඇතුළු පින්වත් සියලු දෙනා විසින්. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායට අයිති දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාන් වහන්සේ හරි ලස්සනට අපිට කරන්න ඕනේ මොකද්ද? අපේ ධර්ම මාර්ගය දියුණු කරන කෙනා තමන්ගේ ජීවිතයේ මොන විදිහේ කල්පනාවන්ගෙන්ද යුක්ත කරගන්න ඕනේ කියලා පැහැදිලි කරලා පෙන්වලා දෙනවා. මේ දේශනාවේ නම තමයි ගවේෂී සූත්‍රය. මේ ගවේෂී සූත්‍රයේ තියෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ වෙච්ච සිදුවීමක්. ඒ සිදුවීම මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දහම් පදය අපිට විස්තර කරලා දෙන්නේ. මේකේ තියෙනවා ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛු සංඝේන සද්ධි. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කොසල් ජනපදයේ චාරිකාවේ වැඩමින් තමයි වාසය කළේ. භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන. එතකොට තියෙනවා අද්දසාකෝ භගවා අද්ධාන මග්ග පටිපන්නෝ අඤ්ඤතරස්මින් පදේශේ මහන්තං සාලවනං. බුදුරජාණන් වහන්සේ ඒ පාරේ ගමන් කරගෙන වඩිනකොට මේ එක ප්‍රදේශයක මහා සල්වනයක් දැක්කා. දිස්වා මග්ගා උක්කම්ම යේන තං සාලවනං තේනු සංකමි. ඊට පස්සේ මාර්ගයෙන් බැහැර වෙලා ඒ ගමන නතර කරලා ඒ සල්වනයේට වැඩම කරලා එක ප්‍රදේශයකදී සිනහ පහල කරා. එතකොට මේ තථාගතයන් වහන්සේට සිනහ පහල වෙනකොට ඒ ළඟින් වැඩ හිටියා කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ හිතනවා මොකක්ද දන්නේ මේ හේතුව, මොකක්ද දන්නේ මේ කාරණේ මේ බුදුරජාණන් වහන්සේට සිනහ පහල වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිකරුණේ සිනහ පහල කරන කෙනෙක් නොවේය. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට අසා සිටිනවා. මොකද්ද?
කෝනුකෝ භන්ති හේතු කෝ පච්චයෝ භගවතා සිතස්ස පාතු කම්මාය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේට මේ වෙලාවේ සිනහක් පහළ වුණා. ඒ සිනහ පහළ වෙන්න හේතුන කාරණාව කිම? මොන හේතුව නිසාද තථාගතයන් වහන්සේට සිනහ පහළ වුණේ? නාකාරිණී තථාගතා සිතම් පාතු කරොන්ති. තථාගතයන් වහන්සේලා නිකරුණේ හේතුවක් නැතුව සිනහ පහළ කරන්නේ නැහැ. වැදගත් කාරණයකින් තොරව කියන්නේ ඒ නොවදගත් දෙයකට සිනහ පහළ කරන්නේ නැහැ. අර්ථවත් දෙයක් තන වෙන්න ඕනේ. එතකොට බුදුරජාන් වහන්සේ කාරණේදී මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද බලන්න. භූත පුබ්බං ආනන්ද ඉමස්මින් පදේශේ නගරං අහෝසි ඉද්දං චේව පීතං ච බහුජනං ආකින්න මනුස්සා. පින්වත් ආනන්ද මේ ප්‍රදේශයේ බොහොම කලින් සිද්ධ වෙච්ච දෙයක්. මේ ඉස්සර මේ ප්‍රදේශයේ බොහෝ ජනාකීර්ණ වූ සමෘද්ධිමත් නගරයක් තිබුණා. එතකොට බලන්න ඒ නගරේ දැන් නැහැ. මහා සල්වනයක් තියෙන්නේ. ඒ කියන්නේ සල්වනේ කවුරු හිටවල නෙමෙයි. කාලයගේ වැෑමෙන් එතන සාලවනයක් බවට පත් වෙලා. කලින් එතන තිබිලා තියෙනවා නගරයක්. ඒ නගරේ සලකුණක්වත් එතන දකින්න නැහැ. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් ඒක දැකලා මේ පෙන්ලා දෙන්න බලන්න මේ ලෝකේ අනිත්‍යය. දැන් අද කාලේ අපි මහා නගර කියලා මේ කියන දේවලුත් ඔය විදිහට අනිත්‍ය වෙලා යනවා. සමහර ප්‍රදේශ කැලෑ වැහිලා යනවා. නැත්තර නැති වෙලා යන දවසක් එනවා. ඒක මේ ලෝකේ ස්වභාවය. හැමදාම මේක එහෙම තියෙනවා කියලා පවතිනවා කියලා දෙයක් නැහැ. කලක් එනවා ඒක විනාශ වෙලා යනවා. දැන් බුදුරජාණන් දේශනා කරනවන එක තැනක මේ මහා ජලස්කන්ධයක් තියෙන මහා සමුද්‍රයේ ජලය නැත්තරම නැති වෙලා හිඳිලන කාලයක් එනවා කියනවා. බලන්නනේ. ඊළඟට කියන මේ මහා පොළොවේ තලය මේ මහා මේරු පර්වතයේ තියෙන සිනේරු පර්වත රාජ්‍යයෙන් යුක්ත මේ මහා පොළොව තලය නැති වෙලා විනාශ වෙලා පිච්චිලා අළු වෙලා යනවා කියන මොකවත් ඉතුරු වෙන්නේ නැතුව. අලුවත් ඉතුරු වෙන්නේ නැහැ කියනවා. නැත්තර නැති වෙලා දවසක් එනවා කියනවා. මේ අනිත්‍ය. ඉතින් මේ බලන්න මේ බුදුරජාණන් මේ කියන කතාව මේ කලින් මෙතන මහා නගරයක් තිබුණේ. දැන් මේ බලන්න අනිත්‍ය ස්වභාවය. දැන් අපි තේරුම් ගන්න මේ ලෝකේ අද වර්තමානයේ යමක් තියෙනවද අනාගතේ කලක් එනවා ඒව නැතර වෙලා යන. ඒත් බුදුරජාණන් දේශනා කරනවා තංකෝපන ආනන්ද නගරං කස්සපෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහාසී. ඒ නගරේ ඒ සමෘද්ධිවත් නගරේ ඇසුරු කොටගෙන නගරේ වැඩ හිටියා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ බොහෝ කාලයකට කලින් අවුරුදු ලක්ෂ ගානකට කලින් වෙච්ච සිදුවීම. මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනිව මේ ලෝකේ පහළ වී වදාළ මිනිසයන්ගේ අවුරුදු 20000ක් වෙන කාලේ මේ මනුලෝ පහළ වී වදාළ කාශ්‍යප බුද්ධ ශාසනය පවතින කාලේ සිදුවීමක් විස්තර කරන්නේ. බලන්න බුදුරජාණන් දේශනා කරන බලන්න කස්සපස්ස කෝපන ආනන්ද භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ගවේෂී නාම උපාසකෝ අහෝසි සීලේසු අපරිපූර්ණකාරී. පින්වත් ආනන්ද මේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඉඳියා. උපාසක භාවයට පත් වෙච්ච කෙනෙක් ඉඳියා ගවේෂී කියලා. උපාසක කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මහා නාම දවසක් අහන උපාසක කියලා කියන්නේ කාටද කියලා. උපාසක කියලා කියන්නේ තෙරුවන් සරණේ පිහිටපු කෙනාට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ යනවනම් කෙනෙක්. ධර්මයේ සරණ යනවනම් සංඝ රත්නයේ සරණ යනවනම් අන්නේ කෙනා උපාසක භාවයට පැමිණිලා. කියනවා ඒ ගවේෂී උපාසක ඒ විදිහේ කෙනෙක්. කියනවා සීලේසු අපරිපූර්ණකාරී. ඒ වගේ මනාකොට සිල් රකින්න කෙනෙකුත් නෙවෙයි.
තෙරුවන් සරණ කියලා උපාසක භාවයට පත් වුණා. හැබැයි සිල්පද මනාකොට ආරක්ෂා කරන්නේ නැහැ. ගවේෂිනාකෝ ආනන්ද උපාසකේන පංචමත්තානි උපාසකසතානි පටිදේශිතානි සමාධිපිතානි අහේසුං සීලේසු අපරිපූර්ණකාරිනෝ. ඒ වගේ මේ ගවේෂීත් එක්ක හිටිය තව 500ක් පිරිස මේ ගවේෂී උපාසක මූලික කරගෙන තව 500ක් උපාසක පිරිසක් ඉඳියා. එතකොට ඒ උපාසක පිරිසත් තෙරුවන් සරණ ගිහිල්ලා හැබැයි සිල්පද මනාකොට ආරක්ෂා කරන්නේ නැහැ. සීලය පරිපූර්ණ කරගෙන නැහැ. මනාකොට සිල් ලකින පිරිසක් නෙවෙයි. එතකොට මේ ගවේෂය තුල පිරිසගේ මේ ස්වභාවය තිබුණා. සියලු දෙනාම තෙරුවන් සරණ ගිහිල්ලා උපාසක භාවයට පැමිණිලා හැබැයි සිල්පද ආරක්ෂා කරන්නේ නැහැ මනාකොට. ඊට පස්සේ බලන්න වෙන දේ. එතන තියෙනවා අතකෝ ආනන්ද ගවේෂීස්ස උපාසකස්ස ඊතද හෝසි. ඒ ගවේෂී උපාසකට මෙන්න මෙහෙම හිතුණා. කොහොමද හිතුනේ? අහංකෝ ඉමේසම් පංචන්නං උපාසක ස්ථානම් බහුකාරෝ පුබ්බංගමෝ සමාතපේතා. අහංචම්මි සීලේසු අපරිපූර්ණකාරී ඉමානිච පංච උපාසක ස්ථානි සීලේසු අපරිපූර්ණකාරිනෝ. කියනවා මේ එයා හිතනවා ගවේෂී හිතනවා මම මේ පිරිසගේ මූලිකයා නායක හැටියට මේ කටි මා පිළිගන්නවා. ඉතින් මේ පිරිස අතරේ මම මේ සිල් රකින්න කෙනෙක් නෙමෙයි. ඉතින් මේ පිරිසත් සිල් රකින්නේ නැහැ. මේ කාරණෙන් අපි සමාන භාවයටපත් වෙලා ඉන්නේ. විශේෂයක් මා තුල දකින්න නැහැ. හන්දාහං අතිරේකායාති. ඒ හින්දා මම විශේෂ යමක් කරන්න ඕනේ කියලා කල්පනා කරා. දැන් ගවේෂී හිතනවා මේ පිරිස අතර ඉන්නකොට මගේ යහළුවෝ පිරිස අතර වෙනසක් නැහැ. ඉතින් මම විශේෂ කෙනෙක් වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සයා තුල දකින්න තියෙන දෙයක් තමයි විශේෂ කෙනෙක් වෙන්න ඕන කියලා හිතන එක. පිරිසත් එක්ක ඉන්නකොට Tamanට විශේෂ හැකියාවක් තියෙනවා නම් එයා විශේෂ කෙනෙක්. එතකොට එතෙන්ට එන්න ඒ කැපිපෙනීමේ බබලීම ඇති කරගන්න ආසයි. හැබැයි බොහෝ දෙනෙක්ගේ බබලීම ඇති කරගන්නයි කියලා විශේෂයි කියලා කියන දේ හැබැයිටම බබලීම ඇති කරන දෙයක් නෙවෙයි. බොහෝ දෙනෙක් වැඩ වරද්ද ගන්නවා. වැරදුනා කියලා තේරෙන්නේ නැහැ. විශේෂයි කියලා හිතාගෙන දේවල් කරන්නේ. හැබැයි අන්තිමට නොඒක අකුසල් කරලා දුගතියෙන් කෙලවර වෙන ජීවිත තියෙන්නේ. විශේෂ කෙනෙක් වෙන්න ගිහිල්ලා කරගන්න. ඉතින් ඒක ඒ ප්‍රඥාවේ මදකම නිසා වෙන අනතුරක්. ඉතින් ඒකෙන් ගැලවෙන්න යා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රඥාවන්ත කෙනෙක්ගේ ඇසුරේ ඉන්න ඕනේ. එහෙම හිටියොත් එයා ගැලවෙනවා. නැත්නම් ඒ විශේෂ කෙනෙක් වෙන්න තියෙන ආශා මුල් කරගෙන විශේෂ කෙනෙක් වෙන්න කියලා හිතාගෙන එක එක දේවල් කරනවා. සමහර මේ සත්තු මරනවා, හොරකම් කරනවා, සමාජ වැරදිකාම සේවනය කරනවා, බොරු කියනවා, නේ වෛර කර ඉන්නවා. ඉතින් ඒ දේවල් කර ඉඳලා දුගතියේ උපදිනවා. එතකොට මේ ගවේෂී උපාසකටත් හිතුණා මම ඉතින් විශේෂයක් කරන්න ඕනේ මේ යහළුවන්ට වඩා. මොකද්ද? එතකොට මොකද මේ ගවේෂී කරන්නේ? අතකෝ ආනන්ද ගවේෂී උපාසකෝ යේන තානි පංච උපාසක සතානි තේන උපසංකම. ඊට පස්සේ මේ ගවේෂී උපාසකේ තමන්ගේ යහළුව 500 ළඟට ගියා. ගිහිලා මෙන්න මේ විදිහට කියනවා අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ සීලේසු පරිපූර්ණකාරීන් දහරේතාති. අද ඉඳලා ඔය කට්ටිය මං ගැන දරා ගන්නට මම සිල් රකින්න කෙනෙක් කියලා. දැන් ගවේෂී උපාසක විශේෂ කෙනෙක් වෙන්න කැමති වුණා. ඒ විශේෂ කෙනෙක් වෙන්න කැමති වෙලා විශේෂයක් කරා අරගෙන යන දෙයක් හැටියට දැක්කේ මොකද්ද? සිල්වත් වීමයි. බලන්න බුදුරජාන් වහන්සේ කියපු දේ පුරුදු කරන කෙනෙක් වෙනවා. විශේෂ කෙනෙක් වීම පිණිස. දැන් අද කාලේ ගොඩාක් දෙනෙක්ට එහෙම ඉන්නකොට විශේෂ කෙනෙක් වෙන්න කියලා හිතන්නේ නෑ සිල්වත් වෙන්න ඕන කියලා. සිල්පත කඩා ගන්න ගැන තමයි හිතන්නේ.
දැන් පිරිසක් අතර ඉන්නකොට වැඩිපුරම බොන්න පුළුවන් මට කියලා බොන කට්ටිය නැද්ද? ඒ අකුසලයට බර සමාජයේ නෝඩකමින් පිරුණු සමාජයේ මේ පෘථග්ජන සමාජයේ තියෙන ලක්ෂණේ. විශේෂ කෙනෙක් වෙන්න කරන්නේ ඒ පෘථග්ජන සමාජයත් ඒක අගය කරනවා. සමහර විශේෂ කෙනෙක් වෙන්න කියලා සල්ලාලකම් කරන කට්ටිය නැද්ද? ඉන්නවා. සල්ලාලකම් කරන කට්ටිය ඉන්නවා. ඒ කර කර මං විශේෂයි කියලා ඒ පිරිස අතර කැපී පෙනෙන්න මහන්සි ගන්න. මම මේ වගේ කියලා. එතකොට ගවේෂි එහෙම කල්පනා කරේ නැහැ. ගවේෂි කල්පනා කරේ කොහොමද? කලින් ඒ පිරිසත් එක්ක ඉන්න කල්පනා කරාම තිරුවන් සරණ ගිහිල්ලා හිටියේ සියලු දෙනාම. ඒ පිරිස අතරේ සිල්පද ආරක්ෂා කරේ නැහැ මනාකොට පිරිසම. ඉතින් මෙයා කල්පනා කරා අපි අතර වෙනසක් නැහැ. ඉතින් මම විශේෂයක් කරන්න ඕනේ. ඒ නිසා තීරණයකට ආව මොකද? සිල් රකින්න ඕනේ කියලා. ඉතින් ඒ සීලය තුල පිහිටියා. ඒ සීලය තුල පිහිටලා ඉවර වෙලා යහළු අතරට ගිහිල්ලා කිව්වා අද ඉඳලම සිල්වත් කෙනෙක් සිල්පද ආරක්ෂා කරන කෙනෙක් කියලා මතක තියාගන්න. එතකොට මේ කාරණේ මේ ගවේෂි උපාසක වචන මාත්‍රයකට සීමා කරපු දෙයක් උනේ නැහැ. සිල් රකින්න නැතුව ඉඳලා නෙමෙයි යාළුවෝ ළඟට ගිහිල්ලා කිව්වේ අද ඉඳලා මම සිල් රකින්න කෙනෙක් කියලා දරා ගන්න කියලා. සීලය තුල මනාකොට හික්මමින් ඒ දේ කළේ. ඒ කියන මොහොත වෙනකොට යා සීලය තුල පිහිටපු කෙනෙක් වඩපත් වුණා. පත් වෙලා ඉදී. ඒ තමා සීලය තුල පිහිටලා අන් පිරිසට අතයාගේ යහළුවෝ ටිකටත් කිව්වා අද ඉඳලා මම සිල්වත් වෙනවා. ඔය කට්ටිය මං ගැන දරා ගන්න මතක තියාගන්න මං සිල් රකින්න කෙනෙක් කියලා. බලන්න. එතකොට බලන්න මේක අහපු යහළුවෝ ටික කොහොමද කල්පනා කරේ කියලා. ඒතර යහළුවෝ කල්පනා කරනවා අතකෝ ආනන්ද තේසම් පංචන්නං උපාසකතානං ඒතද හෝසි. බුදුරයන් දේශනා කරන පින්වත් ආනන්ද එතකොට ගවේෂි උපාසකගේ යාළුවෝ 500ට මෙන්න මෙහෙම හිතුණා. අයියෝ කෝ ගවේෂි අම්හාකං බහුකාරෝ පුබ්බංගමෝ සමාදපේතා. අයියෝ හිනාම ගවේෂි සීලේසු පරිපූර්ණකාරී භවිෂ්‍යති. කිමංග පනන මයන්ති. ඒ කට්ටිය කල්පනා කරන මේ ආර්යෝ ගවේෂි අපගේ මිත්‍රයා අපිට බොහෝ උපකාර කරන කෙනෙක්. අපේ මූලිකයා අපිට මාර්ගදර්ශනය කරන කෙනා. ඉතින් එයා හොඳට සිල්වත් වෙනවනේ. සිල්පද ආරක්ෂා කරනවනේ. සත්තු මැරීම වැළකීලා, සොරකීම වැළකීලා, වර්ධිකාමසීම වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මද්ද්‍රව්‍ය වැළකී වාසය කරන කෙනෙක් නෙමෙයි. ඉතින් එයා අපේ නායකයා වෙච්ච, අපේ මූලිකයා වෙච්ච ඒ කෙනා හැම කරනවා නම් ඇයි අපි කරන්නේ නැත්තේ? ඇයි අපි කරන්නේ නැත්තේ කියලා කල්පනා කරලා ඒ පිරිස මොකද කරේ? සිල්වත් වෙන්න තීරණය කළා. එහෙනම් අපි සිල් රකින්න ඕනේ. මේ ගවේෂි උපාසක සිල්වත් කෙනෙක් වුණා නම් අපි සිල් රකින්න ඕනේ කියලා සීලයේ තුලේ පැතුත් පිහිටියා. පිහිටලා ඒ පිරිස ගිහිල්ලා ගවේෂි උපාසකට කියනවා යහළුව අද ඉඳලා අපිත් සිල් ගන්න පිරිසක් හැටියට ඔබ දරා ගන්න. අද ඉඳලා අපි සිල් ගන්න පිරිසක් හැටියට ඔබ දරා ගන්න කියලා ඒ තමන් සීලයේ පිහිටු බව ගවේෂි උපාසකට කියා හිටියා. ඒ බලන්න මෙතන හරිය ලස්සන මේ සිදුවීම් රාශියක් වෙන එකින් එක. ඊට පස්සේ බලන්න වෙනදී එතන කියනවා ඒ ගවේෂි උපාසකට මෙහෙම හිතුණා ඇසරියා. මේ මම ඉතින් මේ පිරිසේ මූලිකයා වෙලා ඉන්නේ. ඒක නායක හැටියට එයා පිළිගන්නවා. එයාව පිළිගන්නවනි පිරිස. ඉතින් අහං චම්මි සීලේසු පරිපූර්ණකාරී මමත් මේ සිල්පදවලම හික්මෙනවා. ඉමාංජ පංච උපාසතානි සීලේසු පරිපූර්ණකාරිනෝ. මේ පිරිසත් සිල්ලේ හික්මෙන පිරිසක්. සිල්පද ආරක්ෂා කරන මනාකොට. ඉච්ඡේතං සමසම මේ කාර්යයෙන් අපේ වෙනසක් නැහැ. සමානයි. නකින්ච අතිරේකං කොයි මොන විශේෂයක්වත් නැහැ.
හන්දාහං අතිරේකායාති. අනේ එහෙනම් මං තව විශේෂ දෙයක් කරන්න ඕනේ කියලා විශේෂ දෙයක් කරන්න කල්පනා කරා. එතකොට මෙයා විශේෂ දෙයක් වෙන්න, විශේෂ කෙනෙක් වෙන්න කියලා කළ යුතු දේ හැටියට දැක්කේ බඹසර වාසය කිරීම. බ්‍රහ්මචාරීව වාසය කරන්න තීරණය කළා. දැන් පින්වත්නි, බ්‍රහ්මචාරී වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ දෙයක්ද ගර්හා කළ දෙයක්ද? ප්‍රශංසා කළ දෙයක්. බඹසර වාසය කියලා කියන්නේ තථාගතයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන දෙයක්. ඒ බ්‍රහ්මචාරී වීම තුළ ලොකු ආධ්‍යාත්මික දියුණුවක් කරා කෙනෙකුට යන්න පුළුවන්. කෙලෙස් වලින් වැහිච්ච ලෝකේ ඒක තේරුම් ගන්න සූදානම් නැහැ. බ්‍රහ්මචාරී වෙනවා කියනකොට ඒ පිරිස කලබල වෙනවා, කම්පා වෙනවා. එහෙම කරලා කොහොමද වෙන්නේ? හැබැයි ආර්යයන් වහන්සේලාගේ ලෝකයේ තුල, සත්පුරුෂයන්ගේ ලෝකයේ තුල බ්‍රහ්මචාරී බව කියලා කියන්නේ විශේෂ දෙයක්. ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්න ලොකු හයියක් වෙන දෙයක්. එතකොට මේ ගවේෂී උපාසක ඊළඟට විශේෂ කෙනෙක් වෙන්න කියලා කල්පනා කරලා තීරණය කළේ මොකක් කරන්නද? බඹසර වාසය කරන්න. ඉතින් යා බ්‍රහ්මචාරී සීලයේ තුල පිහිටියා. බ්‍රහ්මචාරී සීලයේ තුල පිහිටලා ඒ ගවේෂී උපාසක යහළුව පිරිස ළඟට ගිහිල්ලා මේ ගවේෂී උපාසක කියනවා, අජ්ජ තග්ගේ මං ආයස්මන්තු බ්‍රහ්මචාරින් ධාරේත ආරාචාරින් විරතං මේතුනා ගාම ධම්ම. බලන්නේ තියෙන විස්තරේ. කියනවා අද ඉඳලා මම බ්‍රහ්මචාරීව වාසය කරන කෙනෙක්. මේ ලාමක වූ දෙයක් වුණ මෛතුන සේවනයේ, මේ කාම සේවනයෙන් වළකින කෙනෙක් කියලා දරාගන්න. එතකොට ඒක ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට සලකලා නැහැ. දැන් බුද්ධ දේශන හැමතැනම මේ කාරණෙදි විස්තර වෙන්නේ මේ ලාමක දෙයක් කියලා. ඉතින් කෙලෙස් සහිත ලෝකයට, කෙලෙසුන්ගෙන් සතුට වෙන ලෝකයට ඒක මහා ලොකු දෙයක්. දැන් අර බුදුරජාණන් වහන්සේ බලන්න මේ ධර්මයේ අවබෝධ කළා, සම්බුද්ධත්වයට පත් වෙලා මුල්ම කාලේ උන්වහන්සේට මේ ධර්මයේ දේශනා කරන්න කියලා හිතුනේ නැහැ. උන්වහන්සේ මේ විමුක්තිය සොයාගෙන ආවේ මේ ලෝකෙට ධර්මයේ කියන්න කියලා හිතාගෙන නෙමෙයි. මේ සිද්ධාර්ථ කුමාරලා ඉන්නකොට ගිහි ජීවිත අතහැරියේ. ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕනේ කියලා හිතාගෙන. එතකොට මේ උන්වහන්සේ ධර්මය අවබෝධ කළ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ හිතේ ඇති අදහසක් ඇති වුණා, මම මේ අවබෝධ කරපු ධර්මයේ හරි ගැඹුරු දෙයක්, ගම්භීර දුද්දසා දුරනුබෝධා, දකින්ට හරි දුස්සර, අවබෝධයට හරි දුෂ්කරයි, නිපුණ හරි සියුම් දෙයක්, අතක්කාවචරා, මේ තර්කයට ගෝචර වන දෙයක් නෙමෙයි. පණ්ඩිත වේදනියා, නුවණ තියෙන කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ලෝක සත්‍ය ආලේ රාමායන් ප්‍රජාලේ රතා ආලේ සම්මුත, මේ ලෝකේ සත්වය, මේ ප්‍රජාව මේ ආශාවත් එක්ක එකතු වෙලා ඉන්නේ, ආශාවන්ගෙන් සතුටු වෙන්නේ. ඒකත් එක්කමයි වාසය කරන්නේ, ලී වාසය කරන්නේ. ඉතින් ඒ පිරිසට මේ තෘෂ්ණාවෙන් නිදහස් වීම ගැන කියන, මේ හේතුඵල ධහම ගැන කියන මේ ධර්මය කියලා දුන්නාට තේරුම් ගන්න එකක් නැති වෙයි. ඒකට ඒක තමයි මේ සාමාන්‍ය ලෝක ස්වභාවය, ආශාවෙන් සතුටු වෙන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ ධර්මයේ ආශාවන්ගෙන් සතුටු වෙන එකක් නෙමෙයි. ආශාව දුරු කිරීමෙන් සැනසීම කරා යන ධර්මය. එතකොට මේ බුදුරජාන් වහන්සේ කියපු මේ ධර්මය, එතකොට ඒ කාලේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේත් මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය සත්‍ය ගැනමයි වදාළේ. අද බුදුරජාණන් වහන්සේ කුසලයේ කියලා යමක් පැනෙව්වද, පනවන කියන්නේ පෙන්ලා දුන්නද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් ඒ විදිහට, කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ඒ විදිහටම මේ ලෝකයට මේ කුසලයේ ගැන කියලා දුන්නා. අකුසලයේ ගැන කියලා දුන්නා. ඒකේ වෙනසක් නැහැ. ඒ කිසි අබමල් රේණුක වෙනසක් නැහැ. එතකොට මේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ කාම සේවනයේ කියන දේ ලාමක දෙයක් හැටියට.
එතකොට ගවේෂී උපාසක කල්පනා කළා මං මේ ලාමක වූ කාමසේවණින් වැළකීලා බ්‍රහ්මචාරීව වාසය කරන්න ඕනේ. එහෙම කියලා හිතලා බ්‍රහ්මචාරී සීලය තුල පිහිටලා යහළුව පිරිස ළඟට ගිහිල්ලා කියා හිටියා. යහළුවනේ අද ඉඳලා මම බ්‍රහ්මචාරී කෙනෙක්. එතකොට බලන්න මේක අහපු යහළුව ටික මොකද කරේ කියලා. යහළුව කල්පනා කරනවා ඉතින් මේ ගවේෂී කියලා කියන්නේ අපේට අපූර්ව ආදර්ශයක් වෙන කෙනා. අපේ මූලිකයා. අපිව යහපතේ පිහිටවන කෙනා. ඉතින් මේ ගවේෂී අද ඉඳලා බ්‍රහ්මචාරී වෙනවා නම් ඇයි අපිට බැරි? ඇයි අපි බ්‍රහ්මචාරී වෙන්නේ නැත්තේ? දැන් අද කෙනෙකුට එහෙම ඉන්නකොට ඇයි මේ වෙන්නේ නැත්තේ කියලා නෙමෙයි ඇයි වෙන්නේ කියලා හිතන්නේ. කෙනෙක් මහාන වෙන්න යනකොට කල්පනා කරන්නේ දැන් බ්‍රහ්මසාර සීල ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ. ඇයි මහාන වෙන්නේ? ඇයි නැත්තේ කියලා නෙමෙයි අහන්නේ. බලන්න මේ කට්ටිය තමන්ගේ මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? මේ ගවේෂී උපාසක බ්‍රහ්මචාරී වෙන්නව නම් ඇයි අපි බ්‍රහ්මචාරී වෙන්නේ නැත්තේ? බලන්නනේ. ඒතර එහෙම කල්පනා කරලා ඒ පිරිසත් බඹසර සීලයේ තුල පිහිටනවා. පිහිටලා ගවේෂී උපාසක ළඟට ගිහිල්ලා කියනවා පින්වත් ගවේෂී යහළුව අද ඉඳලා අපිත් බ්‍රහ්මචාරී පිරිසක්. බලන්න 500 එක්කෙනෙක් නෙමෙයි. ඒක කතාවට. දැන් බලන්න මේ ඇත්තෝ මේ පිරිස එකිනෙකාට අනුග්‍රහ කරමින් තෙරුවන් සරණ ගිය පිරිස සීලයේ තුල පිහිටියා බ්‍රහ්මචාරී වුණා. දැන් බලන්න මේ කියන මතක් වුණේ දැන් එක තැනක තියෙන කාශ්‍යප බුදු සාසනෙම තව සිද්ධිය ගටිකාර කියලා උපාසක කෙනෙක් ඉඳියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා. එයාගේ යහළුවෙක් ඉඳ ජෝතිපාල කියන බ්‍රාහ්මණයා. ඉතින් මේ ගටිකාර දවසක් ජෝතිපාල කියන බ්‍රාහ්මණයට කියනවා තමන්ගේ යහළුවට යහළුව අපි යම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. උන්වහන්සේ මේ විදිහ ධර්මයක් කියලා දෙන එක අහන්න ලැබෙනවා හොඳයි. ඉතින් කැමැති උන්නේ අන්තිමට බලෙන් කොහොම හරි අන්තිමට එක්කගෙන යනවා. බලෙන් කියලා කියන්නේ කරුණු කියලා කොහොම හරි එක්කගෙන යනවා. එක්කගෙන යනකොට එකගෙන ගිහිල්ලා ඉවරනාට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්මයේ සමාදන් කරනවා. ජෝතිපාල මානවක. ධර්මයේ සමාදන් කරාට පස්සේ ඒ කාලා බොහෝම සතුටු වෙලා තෙරුවන් සරණ පිහිටලා ඒ ගවේ එතනින් එනවා. එනකොටම ගවේෂී උපාසක ගටිකාරගෙන් අහනවා පින්වත් ගටිකාර මෙච්චර පිරිසිදු ශාසනයක් තිබිලත් ඇයි ඔබ මේ ශාසනයේ පැවිදි වෙලා බඹසර සුරකින්නේ නැත්තේ? බලන්න මේ අහන කතාව. ඇයි මේ බ්‍රහ්මචාරී ජීවිතයක් කරා ඔබ යන්නේ නැත්තේ කියලා අහනවා. ඒ අහන්නේ ඒක ශ්‍රේෂ්ඨ දෙයක් කියලා තේරුම් නිසානේ මේ අවස්ථාව තිබිලත් ඇයි කරන්නේ නැත්තේ කියලා. දැන් අද කාලේ සමාජය අහන්නේ ඇයි එහෙම කරන්නේ කියන එක. ඇයි එහෙම කරන්නේ කියන එක. හේතුව ඒ පටු හිතට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ පටු හිතට ඒක තේරෙන්නේ නැහැ. හිතාගෙන ඉන්නවා කෙනෙක් දැන් ලකුවට මේ සමාජයේ අද්දකින් ගොඩක් තියෙනවා. අපිට උඩක් තේරෙනවා කියලා. හැබැයි ඒ හිත පටුයි. ඒ පටු හිතක් යුක්තව ඉඳලා වාසය කරලා යන්නේ කොහෙද දුගතියේ. සුගතිය කරා යන්න තියෙන අවස්ථාව අයට අඩුයි. එතකොට මේ පිරිස මේ ගවේෂී උපාසක තුළු පිරිස එකිනෙකාට අනුග්‍රහ කරමින් බ්‍රහ්මචාරී පිරිසක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගවේෂී ආයතරයක් කල්පනා කරනවා දැන් බලන්න මමයි මේ පිරිස අතර දැන් ආයෙත් වෙන කිසි වෙනසක් නැහැ. මමත් තෙරුවන් සරණ ගිහිල්ලා සීලයේ තුල පිළිපදලා බ්‍රහ්මචාරී වෙලා ඉන්නේ. ඉතින් මේ පිරිසත් ඒ විදිහමයි හොඳට සිල් රකින්නවා මේ වගේ බ්‍රහ්මචාරී වාසය කරන්නේ. කියනවා ඉච්ඡේතං සමසමං අපි දෙගොල්ලම සමානයි. ඊට පස්සේ ගවේෂී කල්පනා කරනවා මං එහෙනම් තව ටිකක් විශේෂයක් කරන්න ඕනේ කියලා. කල්පනා කරලා ගවේෂී උපාසක මොකද්ද කරන්නේ?
මේ විකාල භෝජනයෙන් වළකින්න තීරණය කරනවා. විකාල භෝජනෙ වළකින්න. එතකොට ඒ සීලය තුල පිහිටලා විකාල භෝජනෙන් වැළකීලා ඒ යහළුව ළඟට ගිහිල්ලා කියා හිටිනවා යහළුවනේ අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ ඒක භක්තිකං ධාරේත රත්තු පරතං විරතං විකාල භෝජනාති. අද ඉඳලා මේ මංගන මතක තියාගන්න මම මේ උදේවරුේ විතරක් භෝජනය කරන කෙනෙක් කාල භෝජනයෙන් වැළකීලා වාසය කරන කෙනෙක් කියලා මතක තියාගන්න. එමනම් මේ ගිහි ජීවිතයේ ගත කරද්දිම කල්පනා කරපු විදිය. එතකොට මේක අහනකොට අර පිරිසත් කල්පනා කරේ ගවේෂිත එහෙම කරනවා නම් ඇයි අපි කරන්නේ නැත්තේ? ගවේෂිත එහෙම කරනවා නම් ඇයි අපි කරන්නේ නැත්තේ? එතකොට ඒ පිරිසත් කල්පනා කළේ ඒ පිරිසත් විකාල භෝජනයෙන් වළකිනවා. වැළකීලා ගවේෂි ළඟට ගිහිලා ආයෙමත් කියා හිටිනවා ගවේෂි අද ඉඳලා අපිත් විකාල භෝජනයෙන් වැළකී ඉන්න පිරිසක්. ඒ බව ඔබ දරා ගන්න. ඔබ ඒක දරා ගන්න මේ විදිහට අද ඉඳලා අපිත් විකාල භෝජනයෙන් වළකිනවා. එතකොට මේ පිරිස ගවේෂි පාසකත් ඒ යහළුව පිරිසත් බලන්නේ එකින් එක පියවරෙන් පියවර මේ කුසලයන් තුල සමාදන් වී වාසය කළා. ගවේෂි කල්පනා කරන විශේෂ කෙනෙක් වෙන්න ඕන කියලා සිල් රකින්නවා. ඒතකොට අනිත් පිරිසත් සිල් රකින්නවා. තව එහෙනම් මම විශේෂයක් කරන්න ඕනේ කියලා ගවේෂි කල්පනා කරා. එහෙනම් මම බ්‍රහ්මචාරී වෙනවා. යාළුවෝ පිරිසත් බ්‍රහ්මචාරී වුණා ඒ කාලේ. ඊළඟ ගවේෂි කල්පනා කරනවා තව මම විශේෂයක් කරන්න ඕනේ කියලා මොකද කරේ? විකාල භෝජනයෙන් වැළකුණා. එතකොට අනිත් පිරිසත් විකාල භෝජනයෙන් වැළකුණා. දැන් එතකොට ආයිමත් ගවේෂි පාස කල්පනා කරනවා අර විදිහට මම තමයි මේ පිරිසගේ නායකයා මූලිකයා මේ කට්ටිය කුසල තුල පිහිටවන්නේ මම. ඉතින් මම මේ සීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක්. ඒ වගේම බ්‍රහ්මචාරී වෙන්න කෙනෙක්. ඒ වගේම විකාල භෝජනයෙන් වැළකී වාසය කරන කෙනෙක්. ඒ වගේම මගේ යහළුව පිරිසත් ඒ විදිහමයි. යහළුවොත් තෙරුවන් සරණ ගිහිල්ලා සීලයේ මනාකොට සුරකින්න පිරිසක්. ඒ වගේ මේ පිරිස බ්‍රහ්මචාරී. ඒ වගේ මේ කට්ටිය විකාල භෝජනයෙන් වැළකීලා ඉන්නේ. ඒකට මමයි මේ අනිත් පිරිසයි අතර වෙනසක් නැහැ. මම එනම් වෙනසක් කරන්න ඕනේ කියලා කල්පනා කරලා මෙයා ගවේෂි උපාසක කල්පනා කරනවා පැවිදි වෙන්න ඕනේ කියලා. පැවිදි වෙන්න ඕනේ කියලා. කල්පනා කරලා ගවේෂි උපාසක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා කියා හිටිනවා ලබෙය්‍යාහං භන්තේ භගවතු සන්තිකේ පබ්බජ්ජං ලබෙය්‍ය උපසම්පදන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරනසේක්වා මට භාග්‍යතුන් වහන්සේ සමීපේ පැවිද්ද ලබා දෙනසේක්වා උපසම්පදාව ලබා දෙනසේක්වා කියලා ඉල්ලා හිටිනවා. දැන් මේ කරන්නේ මොකද? විශේෂ කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ ගවේෂි තේරුම් ගන්න ඉඳලා තියෙන විශේෂ කෙනෙක් වෙනවා කියලා කියන්නේ කුසලයන් දිනු කරගන්න කෙනෙක් කියලා කියන එක. දැන් බලන්න ඉස්සරලා විශේෂයක් කරන කෙනෙක් කියලා කල්පනා කරලා එයා සිල්වත් වුණා. කලින් සිල්වත් වුණේ නැහැ. ඊළඟට ඒ සීලය තව බලවත් කරගත් බ්‍රහ්මචාරී වෙන තීරණය කළා. ඊළඟට එතනින් නැවතුනේ නැහැ. විකාල භෝජනයෙන් වැළකුණා. ඊට පස්සේ එතනින් නැවතුනේත් නැහැ. පැවිදි වුණා. ඒතර පැවිදි වුණාට පස්සේ බලන්න වෙන දේ එතන තියෙනවා අචිරූප සම්පන්නෝ කෝපන ආනන්ද ගවේෂී භික්ඛු ඒකෝ රූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ කියන පැවිදි වෙලා සුළු කලකින්ම ඒ ගවේෂී ස්වාමින් වහන්සේ උදකලාවේ වාසය කිරීමෙන් අප්‍රමාදීව කෙලස්තවන් වීරියෙන් ජීවිත ආශාව අතහැරලා ධර්මයේ හැසිරුණා. ඒ හැසිරීමෙන් යස්සත්ථාය කුලපුත්තෝ සම්මදේ වගාරස් මනගාරියම් පබ්බජන්ති. යම් අර්ථයක් වෙනුවෙන් කුලපුත්‍රයෙක් පැවිදි ජීවිතයට පත් වෙනුවන් ගිහි ජීවිතය අතහැරලා අන්නේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්ව උපසම්පාද්‍ය විහාසෙ.
අන්නේ උත්තරීතර වූ ඒ නිවන මේ ජීවිතයේම අවබෝධ කරගෙන ඊට පැමිණ වාසය කළා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසී. පොඩේ ගවේෂී ස්වාමීන් වහන්සේ අවබෝධ කළා කියනවා. ඉපදීම ෂය වුණා. බඹසර වාසය නිමා කළා. ආයේ සැපේ පිණිස මට කළ යුතු දෙයක් තවත් නැහැ කියලා අවබෝධ කළා. අඤ්‍යතරෝච පන ආනන්ද ගවේෂී භික්ඛු අරහතං අවෝසි. ඒ ගවේෂී ස්වාමීන් වහන්සේ ඒ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. කියන්නේ බුද්ධ ශාසනය තුල උත්තරීතර අග්‍රඵලය වූ නිවන සාක්ෂාත් කළා. ඒ ගවේෂී ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බලන්න දැන් අර ගවේෂී ස්වාමීන් වහන්සේගේ යහළු පිරිස මොකද්ද කරන්න කියලා. ඒකට යහළුව පිරිසට හිතුණා මෙන්න මේ විදිහට අයියෝකෝ ගවේෂී අම්මහාකම් බහුකාරෝ පුබ්බංගමෝ සමාදපේත. මේ ආර්ය වූ ගවේෂී අපගේ නායකයා, අපිට මඟ පෙන්වන කෙනා, අපිට උපකාර කරන කෙනා. අයියෝ හි නාම ගවේෂී කේසමස්සුං ඕහාරිත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා අගාරස් මනගාරියම් පබ්බජිස්සති. ඒ ආර්ය වූ ගවේෂී අපේ යහළුලා හිටිය ගවේෂීන් අප කෙස් රැවුල් බාලා මේ සිවුරු පොරවගෙන පැවිදි ජීවිතයට පත් වුණා. මේ ගිහි ජීවිතය අතහැරලා කිමංග පනන මයන්ති. ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? බලන්න මේ කල්පනාවනේ. අද කාලේ තමන්ගේ යහළුවෙක් පැවිදි වෙනවා කියලා ආරංචි වෙනකොට අනික් පිරිසට එහෙම හිතන අඩුයි. කලාතුරකින් ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ කියලා හිතන්නේ. හිතන්නේ මොකද? ඇයි එයා එහෙම කළේ? ඇයි එයා එහෙම කළේ? ඒතර මේ ගවේෂී උපාසක ගිහි ජීවිතය තුළ කන්න අඳින්න නැතුව හිටපු කෙනෙක් නෙමෙයි. ලෙඩ රෝග බහුල හිටපු කෙනෙක් නෙමෙයි. පවුල දාලා ගියා කියලා අනාථ වෙච්ච කෙනෙක් නෙමෙයි. සමාජෙ නින්දා පහස ලැබුවා කියලා මේ කොන් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ සමාජය තුළ දැන් මේ 500ක් පිරිසක් ඉඳයාට හිතන්න බලන්න. මෙයා මූලික කරගෙන තව 500ක් ඉඳියා. එතකොට සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙච්චි සමාජයේ ගරු බුහුමන් ලැබපු චරිතයක්. එතකොට එයා තමයි මේ සියලු දේ අතහැරලා පැවිදි ජීවිතයටපත් උනේ. එතකොට ඒක අහපු යහළුව පිරිස කල්පනා කළේ ගවේෂී පැවිදි වුණා. ඇයි අපි පැවිදි වෙන්නේ නැත්තේ? ඇයි එහෙනම් අපි ඒක කරන්නේ නැත්තේ? දැන් අද කාලෙන් එහෙම කෙනෙක් පැවිදුනොත් අහන්නේ ඇයි එයා මහාන වුනේ? බලන්න වෙනසනේ. ඇයි එයා පැවිදි වුනේ? එයාට එහෙම කරන්න හේතුවක් තිබ්බේ නෑනේ. අගේට මේ ජීවිතය ගත කරන්න තිබුණා නෙමෙයි. අගේට මේ සොඳුරු ජීවිතයක් එයා ගත කළා නෙමෙයි. ඇයි එයා පැවිදි වුනේ? දැන් බලන්න මේ අද සමාජයේ ඒ කුසලයේ වඩන්න කැපවෙච්ච සමාජයේ වෙනස. ඒ යහළුව පිරිස කල්පනා කළා ඇයි අපි මේක කරන්නේ නැත්තේ? එහෙම කල්පනා කරලා මොකද කරේ? ඒ කට්ටිය තීරණය කරා පැවිදි වෙන්න. ඊට පස්සේ පිරිස බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් කියනවා. ආනන්ද ඒ පිරිස කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් ඉල්ලා හිටියා ලබෙය්‍යා මයම් භන්තේ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යාම උපසම්පදන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට පැවිදි කරනසේක්වා, අපි උපසම්පදා කරනසේක්වා කියලා මේ ඉල්ලා හිටියා. ඉතින් ඒ පිරිස බුදුරජාණන් වහන්සේ සමීපයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමීපයේ පැවිදි වුණා. උපසම්පදාව ලැබුවා. එතකොට ගවේෂී ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේට හිතුණා බලන්න මෙහෙම තියෙනවා. අහංකෝ ඉමස්ස අනුත්තරස්ස විමුක්ති සුඛස්ස නිකාමලාභි අකිච්චලාභි අකසිරලාභි. මම මේ අනුත්තර විමුක්ති සුවය පහසුවෙන් ලබන කෙනෙක්. මහන්සියකින් තොරව ලබන කෙනෙක්. බහුලව ලබන කෙනෙක්.
එතකොට එහෙම කල්පනා එයා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අහෝ වතිමානිපි පංච බික්ඛු සතානි ඉමස්ස අනුත්තරස්ස විමුක්ති සුකස්ස නිකාමලාබිනෝ අස්සු අකිච්චලාබිනෝ අකසිරලාබිනෝ. අනේ මගේ යහළු වෙලා හිටු මේ 500ක් භික්ෂු පිරිසත් මං වගේම මේ විමුක්ති සැපය සුවසේ ලබාගෙන වාසය කරනවා නම් මහන්සියක් නැතුව ලබාගෙන වාසය කරනවා නම් කොයි තරම් දෙයක්ද කියලා හිතුණා. බලන්න යහළුවන්ගේ සැපේ කැමති වෙච්ච හැටි. මේ පිරිසත් මේ මං විඳින සැපේ ලබනවා නම් අනිකලෙස් සිතක අසිරිය. එතකොට මේ ගවේෂී ස්වාමීන් වහන්සේට මේ කල්පනාව ඇති වුණේ ඊට පස්සේ අර භික්ෂූන් වහන්සේලා ඒ යහළු වෙච්ච භික්ෂූන් වහන්සේලා බොහෝම වීරියෙන් අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් යුතුව දිවි දෙවෙනි කුර ධර්මයේ හැසිරුණා. නොබෝ කලකින්ම ඒ පිරිසත් ඒ උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළා. ඒ පිරිසත් රහතන් වහන්සේලා අතර අරහත් සංඝ පිරිසක් බවට පත් වුණා. බලන්න ඒ පිරිස ලබාගත් ලාභය. දැන් රහත් වෙනකොට අරහත්වයට පත් වෙනකොට මොකද්ද ඇති වෙන ඥානෙ? කීනා ජාති ඉපදීම ෂය වුණා. උසිතම් බ්‍රහ්මචර්යම් බඹසර වාසය නිමා කළා. කතං කරණීයං සැපේ පිණිස යමක් කළ යුතුද සියලු දේ කළා. නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි. ආය සැපේ පිණිස යමක් කලන්ට කියලා ඉතුරු වෙලා නැහැ. ඒ ඥාණය ඇති වෙනවා. එතකොට බලන්න අපේ ජීවිතවල අපි මේ වෙනුවෙන් නේද මහන්සි ගන්නෙ. දැන් හැම කෙනාගේම කලමන අනේ කවද්ද මම සැනසීමෙන් ඉන්නේ? කවද්ද මම සැනසීමෙන් ඉන්නේ කියලා. එතකොට ඒ සැනසීම ලැබෙන්නේ අරහත්ත්වයට පත් වෙන කොටයි. ඒ අරහත්ත්වයට පත් වෙන කොටයි ඒ සැනසීම ලැබෙන්නේ. සාමාන්‍යයෙන් බලන්නේ සාමාන්‍ය ලෝකේ මේසු කියනවා අහලා ඇති, සමහරට ඔබත් කියලා ඇති. මොනවා හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු ඔන්න ගෙයක් හදාගන්න පටන් ගත්ත කියලා කෙනෙක්. බොහොම දුකසේ කාසිපණන් ටිකක් හොයාගෙන මහන්සිලා ඔන්න ගේ පොඩ්ඩක් හදාගන්නවා. හදාගෙන ඉවර වෙලා ගෙට ගෙවදිනකොට හිතනවා යාන්තම් ඇති නිවන් දැක්කා වගේ. කියන්නේ නැද්ද? ඒ ප්‍රශ්නේ ඉවරයි. නිවන දැකලා නෙමෙයි. එතකොට ඒ ගෙට ගෙවදුනාට පස්සේ ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ නේද? තව වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ අරහත්ත්වයට පත් වෙනකොට ඇති වෙන ඥානය තමයි මොකද්ද? සියලු දේ නිම කළ යුතු දේ සැපේ පිණිස. මම එතකොට කොයිතරම් සහනයක් සැනසීමක් ඒ සංසිඳීමක් ඒ හිත තුළ ඇද්ද? එතකොට මේ ගවේෂී ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ 500ක් පිරිස කාශ්‍යප බුද්ධ ශාසනයේ තුල කුසල දහම් දියුණු කරලා ඒ උතුම් වූ අරහත්ත්වයේ සාක්ෂාත් කළා. ඒ උතුම් වූ නිවන ස්පර්ශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයෝ හැටියට ඒක තමයි ඉලක්කය. ආය අමුතුවෙන් ඊට එහා දෙයක් කරන්න වෙන මොන දේ කළත් වැඩක් නැහැ. ලොකු අර්ථයක් නැහැ. ආයමත් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයාගේ ඉලක්කය වීත්‍යයයි. ඉලක්කය වීත්‍යයයි නිවන අවබෝධ කිරීමයි, ආර්ය සත්‍ය අවබෝධ කිරීමයි. බුදුරජාණන් වහන්සේව අවංකවම සරණ යන ශ්‍රාවකයා මේ සංසාරේ යන්න කල්පනා කරන්නේ නැහැ. හේතුව මොකද? එයා තුළ ශ්‍රද්ධාව තියෙනවා. එයා විශ්වාස කරනවා, එයා පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා මේ සසර ගමන දුකයි කියලා. එයාට තේරෙන්නේ නැහැ සසර දුකයි කියලා. හැබැයි එයා විශ්වාස කරනවා තථාගතයන් වහන්සේගේ වචනය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සසර ගමන දුකයි, මේකේ නිදහස් වෙන්න කියලා. මම එහෙනම් සසරෙන් නිදහස් වෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා කල්පනා කරන්නේ.
ඒ මුල් කරගෙන එයා සීලාදී ගුණධර්ම දියුණු කරගන්න පටන් ගන්න. එතකොට මේ ගවේෂී උපාසක ඇතුළු මේ පිරිසත් කලේ තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ එතන නැවතුනේ නෑ සීලයේ තුල පිහිටියා විශේෂයක් මම තව කරන්න ඕන කියලා ගවේෂී උපාසක පටන් ගන්න. ඒක ඇසුරු කරගත් අනිත් පිරිසත් සිල්වත් වුණා. ඊට පස්සේ කල්පනා කළා නෑ මම තව දෙයක් විශේෂයක් කරන්න ඕනේ කියලා බ්‍රහ්මචාරී වුණා. යහළු පිරිසත් බ්‍රහ්මචාරී වුණා ඒත් එක්කම. ඊට පස්සේ විකාල භෝජනෙන් වැළකුණා. යහළු පිරිසත් විකාල භෝජනෙන් වැළකී වාසය කළා. ඊට පස්සේ ගවේෂී උපාසක පැවිදි වෙලා ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි සියලු කෙලෙස් ප්‍රහාණය කරලා ආරියෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කරලා බෝධිපාක්ෂ ධර්මයන් වඩලා උතුම් අරහත්ත්වයට පත් වුණා. ඒ අනුව ගියපු ඒ ගවේෂී ස්වාමීන් වහන්සේ යහළු පිරිසත් පැවිදි වෙලා ඒ ගුණ ධර්මයන් දියුණු කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරලා නිවන අවබෝධ කළා. එතකොට බුදුරජාන් වහන්සේ මෙන්න මේ කතාව ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටලා හරි ලස්සන දෙයක් කියන බලන්ට ඉතිකෝ ආනන්ද පින්වත් ආනන්ද මෙන්න මේ විදිහට තානි පංච භික්ඛු සතානි ගවේෂි ප්‍රමුඛානි ඒ ගවේෂී භික්ෂූන් වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛේ 500ක් ස්වාමීන් වහන්සේලා උත්තරින් පනීත පනීතං වාහිමමාන අනුත්තරම් විමුක්ති සුඛං සච්චාකංසු ඒ පිරිස ඉදිරියට තව මොනවද කරන්න ඕනේ කියලා හොයලා ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ දියුණුවට හේතු වන විශේෂ වූ දේවල් උත්තරීතුරු දේවල් ප්‍රණීත වූ දේවල් පුරුදු කරලා අනුත්තරං විමුක්ති සුඛං සච්චිකං අනුත්තර වූ විමුක්තිය සාක්ෂාත් කළා නෙම. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආනන්ද බලන්න මෙන්න මේ විදිහට මේ පිරිස මේ ගවේෂී භික්ෂුන් වහන්සේ ඇතුළු මේ භික්ෂු පිරිස ප්‍රණීත වූ දේවල් උතුම් වූ දේවල් ධර්ම මාර්ගයේ ඉදිරියට යන හේතු වෙන විශේෂ වූ දේවල් කරමින් අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කළා. එතකොට ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන්සේ ලස්සන අවවාදයක් කරනවා. මොකද්ද කියන්නේ? තස්මාති ආනන්ද ඒ නිසා පින්වත් ආනන්ද ඒවං සික්ඛිතබ්බං මෙන්න මේ විදිහට හික්මෙන්ට ඔබ කොහොමද? උත්තරින් පනීතං වායමමාන අනුත්තරං විමුක්ති සුඛං සච්චිකරිස්සාමාති බලන්දර ශ්‍රාවකයාගේ ඉලක්කය ලස්සනට පෙන්ලා දෙනවා. ප්‍රණීත වූ කුසලයේ ඉදිරියට යමක් ඇද්ද කරන්ට මතුවට කළ යුතු යමක් ඇද්ද ඒ සියල්ල මම කරමින් අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා හික්මෙන්න කිව්වා. බලන සාතුන් වහන්සේ ශ්‍රාවකයට පෙන්වන ඉලක්කය. ඒවං හිව ආනන්ද සික්ඛිතබ්බන්ති පින්වත් ආනන්ද මෙන්න මේ විදිහට තමයි ඔබ හික්මෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අනුව කල්පනා කරන්න කියලානේ ඒ අරහත් ඵලය ඒ විමුක්ති සැපය සාක්ෂාත් කිරීම පිණිස උත්සාහවත් වෙන්න කියලා. එතකොට මේ සාතුන් වහන්සේ පෙන්වා දෙන දේ හිතට ගත්ත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේමයි මේ පිරිසට ඒ කාලේ හිටපු පිරිසට දෙව් මිනිස් ලෝකෙට කියා හිටියේ. ඒක අහගෙන තමයි ගවේෂී ස්වාමීන් වහන්සේ ඇතුළේ පිරිස උතුම් වූ දේවල් ප්‍රණීත වූ දේවල් ධර්ම මාර්ගයේ මතුවර යමක් කරන්ට උන මේ දේවල් ටික පුරුදු කරගෙන නිවන අවබෝධ කරේ අන්තිමට. ඒක කල්පනා කළ එකක් කළ නවතින්නේ තව විශේෂයක් කරන්ට ඕනේ. දැන් ඇති කියලා නැවතුනේ නැහැ. දැන් මට ඇති කියලා හිතුනේ නැහැ. විශේෂයක් කරන්න ඕනේ කියලා හැම වෙලාවෙම කල්පනා කරේ. දැන් විශේෂ කෙනෙක් වෙන්න ඕනේ කියලා ඒ අත්ව කල්පනා කරේ මොකක් කරන්නද? කුසලයේ දියුණු කරගන්න. තමන් තුළ බලවත් වූ කුසලයන් වර්ධනය කරගන්නට. හැබැයිටම විශේෂ කෙනෙක් බවට පත් වුණා. හැබැයිටම විශේෂ පිරිසක් බවට ඒ යහළු පිරිසක් පත් වුණා.
එතකොට පින්වත්නි අපිටත් විශේෂ කෙනෙක් වෙන්න ඕන නම් කරන්න ඕනේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය සිහිපත් කරගෙන ඒක පුරුදු පුහුණු කරගන්න. මේක හොඳට හිතට ගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කැටි කරලා ලස්සන වචන කීපයකින් පෙන්ලා දෙන මොකද්ද? මේ විදිහට හික්මෙන්න කියන උත්තරින් පනීත පනීතං වායමමාන අනුත්තරං විමුක්ති සුඛං සච්චි කරිස්සාමාති. බලන්න ලස්සන. මතුවට කරන්න ඕන ඉදිරියට තව කුසලයේ තුල යමක් කරන්න ඕන. ප්‍රනීත වූ උතුම් වූ බලවත් වූ කුසලයන් දියුණු කර ගන්න ඕනේ කියලා ඒ විදිහට කරමින් අනුත්තර විමුක්ති සැපේ සාක්ෂාත් කර ගන්න ඕනේ කියලා හික්මෙන්න කිව්වා. ඒතකොට එහෙම හික්මෙන කෙනා තමයි ටිකෙන් ටික නිවන කරා යන්නේ. දැන් බුදුරජාන් වහන්සේ සරණ යනවා කෙනෙක්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. දැන් ගවේෂී උපාසක තුල පිරිස ඒ විදිහට සරණ ගිය පිරිස. ඒ පිරිස ඉතින් ගවේෂී ප්‍රමුඛට ඒ පිරිස එතනින් නැවතුනේ නැහැ. ඉස්සරලා මේ ගවේෂී උපාසක කල්පනා කළා මම විශේෂයක් කරන්න ඕනේ. මොකද්ද කරන්න කල්පනා කරු විශේෂ සිල්වත් වෙන්න ඕන. බලන්න ඉදිරියට ගියා. නැවතුනේ නැහැ. ඒක දැකපු ඒක අහපු යාළුවෝ පිරිසත් මොකද කරේ? අපිත් සිල්වත් වෙන්න ඕනේ කියලා සීලය තුල පිහිටියා. ඊට පස්සේ ගවේෂී උපාසක එතන නැවතුන්නේ නැහැ. ගවේෂී උපාසක මොකද කරේ? මම බ්‍රහ්මචාරී වෙන්න ඕන. තව විශේෂයක් කරන්න ඕනේ කියලා කල්පනා කරේ. එතකොට ඒක අහපු ඒක දැකපු යහළුවෝ පිරිසත් අපිත් එහෙනම් බ්‍රහ්මචාරී වෙන්න ඕනේ. බ්‍රහ්මචාරී වුණා. බලන්න එකින් එක ඉදිරියට යනවා. දැන් අද කාලේ බොහෝ දෙනෙක් ඉදිරියට යන්නේ යන්න හිතන්නේ. ඇයි මේ අදහස බලවත්ව හිතක පිරලා නැහැ. දැන් කෙනෙක් කියනවා ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා. ඒ බොහෝ දෙනෙක් ටික වචන මාත්‍රයක් පමණයි. හිතේ මුල් බැහැගත් අදහසක් බවට පත් වෙලා නැහැ. අපි ශ්‍රාවක හැටියට ඒක කරගන්න ඕනේ. ඒ අදහස හිතේ පළපදියම් කරගන්න ඕනේ. ඒක ලෝකෙට කියන එක නෙවෙයි යුතුයි. හිතේ අභ්‍යන්තරයේ තිබෙන බලවත් වූ අදිෂ්ඨාන බලයක් වෙන්න ඕනේ. ඒතකොට ඒකෙන් තමයි අපි ටිකද ඉස්සරහට යන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්ලා දෙන්නේ ඒ අදහස හිතේ පිහිටව ගන්න කියලානේ. ආනන්ද මෙහෙම හික්මෙන්න කියලා කියන්නේ මොකද්ද? මේ උතුම් වූ ප්‍රණීත වූ කුසලයන් දියුණු කරගන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න ඕනේ. එහෙම ගිහිල්ලා අනුත්තර වූ සැපේ සාක්ෂාත් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම කල්පනා කරපු ගවේෂී ඇතුළු ඒ භික්ෂුන් වහන්සේලා විමුක්තිය සාක්ෂාත් කළා. ඉතින් බලන්න බ්‍රහ්මචාරී වුණා. ඊට පස්සේ විකාල භෝජනේ වැළකුණා. ඊට පස්සේ පැවිදි ජීවිතයටපත් වුණා. ටික උතුම් වූ දේවල්, ප්‍රණීත වූ දේවල්, බලවත් වූ දේවල්, කුසලයන් දියුණු කරගෙන මේ ලෝකේ සුවිශේෂ පිරිස බවට පත් වුණා. සුවිශේෂ පිරිසක් බවට පත්. මේ විදිහට තමයි මේ අරහත්ත්වයට පත් වෙච්ච උත්තමයෝ ධර්මයේ පුරුදු කරන්නේ. ටික මේ අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කරන්නට ඕනේ. මේ කුසලයන් බලවත් දියුණු කරගන්මින් අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කරන්නට ඕනේ කියලා කල්පනා කරමින් ඒ අනුව කටයුතු කරපු නිසා. ඉතින් අපිටත් ඒ නිවන අවබෝධ කරගන්න ඕන නම් ඒකයි කළ යුත්තේ. අපේ හිත තුල ඒ අදහස බලවත්ව පිහිටුවගෙන ඉස්සරහට යන්න මහන්සි ගන්න ඕනේ. ඒ අදහස බලවත් පිහිටුවන් යා උත්සාහ කරන ටික. මේ හැකියාවන් එකපාරට ඔක්කොම දිනු කරගන්න බැරි වෙයි. අපි ටික යා. සීලයේ ටික පුරුදු කරගෙන යනවා. එතකොට මේ සීලය බලවත් කරගන්න උත්සාහ කරනවා. බුද්ධ දේශනාවේ පැහැදිලි දේවල් පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට බණ භාවනා කරන්න. එයා ටික ඒවා පුරුදු කරගන්නවා. ඒ කරා යන්න යාට හේතු වෙන්නේ මොකද්ද? අර අදහස. එයාගේ ඉලක්කය. මට කරන්න ඕනේ මෙන්න මේකයි කියන දේ.
ඉතින් ඒක නැත්තම් ඔය කරන්නම් වාලේ කරන්නේ. යන්න ඕන දිශාව දන්නේ නැහැ. කරන දේ සකසලා වුණාවෙන් කරන්නේ නැහැ. ඊළඟ කරන දේ තුල පිහිටා හිටින්න හයියක් නැහැ යාට. උන් සිල් සමාදන් වෙලා ඉන්නවා. දන්නේම නැහැ එතනින් ගිහිල්ලා පරණ පාරම යනවා. තමයි ඊටත් එහා. ඊටත් එහා. දැන් මේ කුසලයන් වඩන එක එයා ගෞරවයෙන් සකසලා කළ යුතුයි. දැන් බුදු දේශනාවේ තියෙනවා බලන්න මේ කුසලයන් වඩන එක යහපතේ හැසිරෙන එක පවෙන් හිත වළක්වා ගන්න එක වුමනාවෙන් හොඳට කරන්න ඕන කියලා. අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ දන්දං කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. මේ යහපතේ හැසිරෙන එක පවෙන් හිත වළක්වා ගන්නවා කියන එක නිතර නිතර කරන්න ඕනේ වමනාවෙන් කරන්න ඕනේ කියනවා. දන්දං කරෝතෝ පුඤ්ඤං ඒක ආවට ගියාට කරන්ට යනවනම් කලාතුරකින් නම් කරන්නේ පාපස්මින් රමතිවන් දන්නේම නැහැ පවේ හිත ඇලෙනවා. එයාගේ හිත පවේ ඇලෙනවා. දන්නේම නැහැ කියන බලන්නනේ. එතකොට එහෙම නොවි මේක ඉදිරියට යන්න එයාට හයියක් වෙනවා අර අදහස. කුසලයේ තුල මේ මම මේ බලවත් විදියට කුසලයන් දියුණු කර ගන්න ඕනේ. ප්‍රණීත කුසලයන් දියුණු කර ගන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම ගිහිල්ලා අනුත්තර විමුක්ති සැපේ සාක්ෂාත් කර ගන්න ඕනේ කියලා ඒ හිතේ පිහිටුවා ගත්ත මුල් බැසගත් අදහස. අන්න ඒ කෙනා තමයි ටික ටික මේ ගවුන යන්නේ. දැන් බලන්න පින්වත්නි ඊළඟ එක තමයි මේ ධර්මයේ හැසිරෙන්න තියෙන අවස්ථාව හැමදාම හැම වෙලාවෙම කෙනෙකුට ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් දේශනා කළේ ධර්මයේ හැසිරෙන්න කෙනෙකුට ලැබෙන්නේ සංසාර ගමන යන කෙනෙකුට ලැබෙන්නේ බොහෝ අවස්ථාවල ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒකට කියලා දුන්නේ ෂණය කියලා. ඒ ගිලිහිලා යනවා, නැති වෙලා යනවා. දැන් බලන්න කාශ්‍යප බුද්ධ ශාසනේ නැත්තරම නැති වෙලා ගියා. ඒ රහතන් වහන්සේලා නැත්තරම නැති වෙලා ගියේ ශාසනේ. දැන් බලන්න අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඒ ජනාකීර්ණ ප්‍රදේශයක් වුණ නගරයක් වුණ කාශ්‍යප බුදුරජාණන්සේ වැඩ සිටියේ තැන ලකුණක්වත් නැහැ. ලකුණක්වත් නැහැ. නැති වෙලා ගියලා. නැත්තරම නැති වෙලා ගියලා. එතකොට මේ ගෞතම බුදු ශාසනයත් ඒ විදිහමයි. ඒ විදිහමයි. නැති වෙන කාලයක් එනවා. නැත්තර නැති වෙලා යනවා. එතකොට ඊට කලින් අපේ හිත මේ ධර්මයේ තුල මනාව පිහිටුවා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම කරගන්න බැරිනොත් අපිමයි පසුතැවෙන්නේ. මේ ධර්මයේ හැසිරෙන තියෙන අවස්ථාව මගහැරුණට පස්සේ සතර අපාය වැටෙන්න හේතු වෙන කාරණා අපෙන් සිද්ධ වෙලා දුකටපත් වුණාට පස්සේ පහුතැවෙන්න වෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කළේ මේ මනාකොට ඇතුළ පිටත ආරක්ෂා කරගත නගරයක් වගේ මේ අපේ ජීවිතේ පවෙන් මලක් වගේ අකුසලෙන් මලක් වගේ කුසලව පිහිටවගෙන ආරක්ෂා කරගන්න. එතකොට මේ ක්ෂණය මගහැරෙන්න දෙන්න එපා. ඒ අවස්ථාවේ ඒ කාරණේ ඉෂ්ට කරගන්න තියෙන අවස්ථාව. ඒක කියන්නේ ක්ෂණය කියලා. කනෝ වූමා පජ්ජගා. මේ කුසලයේ තුල පිහිටන් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට තියෙන අවස්ථාව මගහැරෙන්න දෙන්න එපා. කනාතීතාහි සෝචන්ති. මේ අවස්ථාව මගහැරණු උදවිය ශෝක කරනවා නිරියම්මි සමප්පිතා. නිරේ වෙනවා වැටිලා. ඒකට ඒ ඉරණමට ගොදුරු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉඩකඩක් තියෙනවා අපේ ජීවිතවල. ඒකින් වලකින්ටයි මේ බුදුරජාණන් මේ හැම වෙලාවෙම මඟ පෙන්වීමක් කරන්නේ. එතකොට මෙතන කියලා දෙනවා මොකද්ද? මේ විදිහට හික්මෙන්න කියන මොකද්ද? උත්තර උත්තරින් පනීත පනීතං
වායමමාන අනුත්තරං විමුක්ති සුඛං සච්චි කරිස්සාමාති. ඉදිරියට යන්න ඕනේ. නවතින්න නැතුව. ප්‍රණීත කුසලයන් වඩන්න ඕනේ. බලවත් කුසලයන් වඩන්න ඕනේ. උත්සාහ කරමින් ඒ කුසලයන් වඩන්න අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කරන්න ඕනේ කියලා හික්මෙන්න කියනවා. ඒ ඉලක්කය කරා යන කෙනා අර අනුතුරෙන් මිදෙනවා. ඒකයි මේ පෙන්ලා දෙන්නේ. ඒකයි මේ වෙලා කරන්නේ. ප්‍රණීත කුසලයක් ගැන අහන්න හම්බෙනකොට ඉගෙන ගන්නකොට ධර්මයේ සඳහන් වෙන ඉගෙන ගන්න අපි ආශා කරන්න ඕන අනේ මමත් මේක කරන්න ඕනේ. දැන් බලන්න අර ගවේෂී උපාසක. දැන් ගවේෂී උපාසක ඉස්සල්ලාම කල්පනා කරනවා සිල් ගන්න ත්‍රාත් වෙන්න ඕන කියලා. තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නකොට එහෙනම් මම සිල් රකින්න ඕනේ. එතකොට යහලෝ පිරිස ළඟට ගිහිල්ලා කියා හිටිනවා. ඒ සීලය තුල පිළිපදලා කියා හිටනවා පින්වත් යහළුවනි අද ඉඳලම මම සිල්වත් කෙනෙක්. සීලයේ තුල මනාවකට පිළිහිටපු කෙනෙක් කියලා මතක තියාගන්න කියලා කියනවා. ඒක අහනකොට යහළුව පිරිස කල්පනා කරන්නේ කොහොමද? සිල්වත් වෙන්න ඕන අපි මේ ගවේෂිත සිල්පද ආරක්ෂා කරනවා නම් අපි සිල්වත් වෙන්න ඕනේ. දැන් බලන්න දැන් අද කාලේ කෙනෙකුට අද ගොඩාක් විටේ දේවල් අහනකොට සීලය ගැන බුදුරයන්සේ මෙහෙම පෙන්ලා දෙනකොට අද කාලේක හරියන්නේ නැහැ. බලන්න කල්පනා වෙනස. ඒකේනා ඉස්සරහට යයිද ධර්මයේ? නෑ. ඉස්සරහට යන්නේ නැහැ. එයා පල්ලෙහාට යන්නේ. පිටිපස්සට යන්නේ. එයා උඩට යන කෙනෙක් වෙන්නේ නැහැ. එයා යටටයි යන්නේ. ඒතකොට ගවේෂී උපාසක යහළු පිරිස කල්පනා කළේ ගවේෂී සිල් රකින්නවා. අපිත් සිල් ගන්න ඕනේ. බලන්නනේ. එතකොට ගවේෂී උපාසක තව ඉදිරියට යමක් කළා. මම එහෙනම් තවත් දෙයක් කරන බ්‍රහ්මචාරී වෙන්න ඕනේ. ඒතර අනිත් පිරිසත් බ්‍රහ්මචාරී වුණා. ගවේෂී බ්‍රහ්මචාරී වෙනවා නම් ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? ඒක හොඳ දෙයක් වෙන්න ඕනේ. එහෙනම් අපිත් කරන්න ඕනේ. බලන්න එහෙම කල්පනා කළා බ්‍රහ්මචාරී වුණා. වැරදුනාද ඒ පිරිසට? නෑ. වැරදුන්නේ මේ සසර ගමනෙන් නිදහස් වුණා. අමා මහ නිවන කරා ගියා. දැන් අපිට මේ කාරණේ කරගන්න බැරි වෙච්ච නිසායි. අපි හැම දිනාටම එක්කෙනෙකුට කියලා විශේෂයක් නෙවෙයි අපි හැම දිනාටම. දැන් බලන්න මේ ගවේෂී උපාසක ඇතුළේ පිරිස ඒ ධර්මයේ පුරුදු කරලා නිවන අවබෝධ කරගන්නකොට අපිත් සසරේ කොහේ හරි ඉන්න ඇති. ඉඳලා තියෙනවා. සමහරට නිරේ ඉන්න ඇති. සමහරට പ്രേත ලෝකෙ ඉන්න පුළුවන්. සමහරට මනුස්ස ලෝකෙ ඉන්න ඇති. සමහරට මනුස්ස ලෝකෙ ඉඳලා ඒ පිරිස අතරම ඉන්න ඇති කොහේ හරි. හැබැයි මේ ධර්මයේ කුසලයේ දියුණු කරගත්තේ නැහැ. මේ නිවන අවබෝධ කරගන්න ඕන කියලා කල්පනා කරලා අවංක උත්සාහයක් අරගත්තේ නැහැ. ඒ නිසා අපි තාමත් සසරේ දුක් විඳගෙන යන පිරිසක් බවට පත් වෙලා. ඒතර මේකේ සසරේ ගිහිල්ලා මේ දුකින් කවදාවත් නිදහස් වෙන්නේ නැහැ කියලායි බුදුරජාණන් දේශනා කළේ. ඒක නිදහස් වෙන්න තියෙන එකම එක මාර්ගය මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න අරෂ්ඨාංග මාර්ගයමයි. ඉතින් ඒක වඩන්න මේ හිතේ හදාගන්නයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙන්නේ. දැන් ගවේෂී උපාසක විශේෂ කෙනෙක් වෙන්න කියලා බලන්න මේ වැදගත්කම. විශේෂ කෙනෙක් වෙන්න කියලා තෝරගත්තේ මාර්ගයමද කුසලයේ වඩන එක. හැබැයි විශේෂ කෙනෙක් වුණා. ඒක අපි තේරුම් ගන්නවා. අද කාලේ විශේෂ කෙනෙක් වෙන්න කියලා කල්පනා කරනකොට ඒක නෙවෙන්නේ. සල්ලි ටිකක් හොයාගන්න එක. හොඳ ගෙයක් හදාගන්න එක. හොඳ ලස්සන වාහනයක් ගන්න එක. විශේෂ කෙනෙක් වෙනවා කියලා හිතන්නේ. මේ පෘථග්ජන සමාජයේ තුල නම් ඒක විශේෂයි කියලා හිතනවා. ආර්යයන් වහන්සේලාගේ ලෝකයේ තුල ඒක විශේෂ නැහැ. එහෙම වුණා කියලා එයා දුකේ නිදහස කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. දැන් එක තැනක තියෙනවා පින්වත්නි අනමතග්ග සංයුත්තේ. දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කරන මඟ පෙන්වීම. ශ්‍රාවකයාට හිත ඇති අනුකම්පයි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කරන මඟ පෙන්වීම. එක තැනක අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියා හිටිනවා පින්වත් මහණෙනි ඔබ දැකලා ඇති මේ ලෝකේ ඉන්නවා බොහෝ සැපසේ වාසය කරන උදවිය. ඒ කියන්නේ හොඳට
කාලා බීලා හොඳ ගෙවල් දොරවල් හදාගෙන හොඳ යාන වාහන තියාගෙන ඉන්න පිරිස. බුදුරජාණන් දේශනා කරන ඒ පිරිස දකින්නකොට ඔබ මෙන්න මේ වගේ නිෂ්ඨාවකට පැමිණෙන්න කියනවා. මොකද්ද? මේ දීර්ඝ වූ සසර ගමනේ මං ගමන් කරද්දී මේ විදිහේ සැපවත් ජීවිත ඇතිව කොයිතරම් කාලයක් වාසය කරන්නට ඇද්ද? හැබැයි සියල්ලම අනිත්‍ය වෙලා ගියා, විනාශ වෙලා ගියා, නැති වෙලා ගියා කියලා කල්පනා. ඒ නිසා මේ සසරෙන් මේ සසර කෙරෙහි කලකිරෙන එකමයි වටින්නේ, නොලෙන එකමයි වටින්නේ, මේ සසරෙන් නිදහස් වෙන එකමයි වටින්නේ කියලා නිෂ්ඨාවකට පැමිණෙන්න කිව්වා. නිෂ්ඨාවකට පැමිණෙන්න කිව්වා. ඇයි මේ සසරේ ගමනේ අනිත්‍ය හැටි? ඒ දේවල් සාක්ෂාත් කරා කියලා දුකෙන් නිදහස් වෙන්නේ. මේ ශක්තිති රජ වෙලා ඉන්නවා, ඊගාව ජීවිතේ සුගතිය යනවා, ඊට පස්සේ නරකේ නිරේ. කී වතාවක් නම් මේ ලෝකේ ශක්තිති පදවිය ලබා පින්ට ඇත්ද? කී වතාවක් නම් ලෝකේ ශක්තිති රජවරුන්ට ස්ත්‍රී රත්නය වෙලා ඉන්ට ඇද්ද? ඒ මොන ආනුභාව සම්පන්න ජීවිතයක් ලැබුවත් අනුත්තර වූ විමුක්ති සැපේ කරා යන්න අපි කල්පනා කරේ නැහැ. අපි කල්පනා කරේ විශේෂ කෙනෙක් වෙන්න කියලා සක්විති පදවිය ලබන්නයි. අපි කල්පනා කරේ විශේෂ කෙනෙක් වෙන්න කියලා ස්ත්‍රී රත්නයක් වගේ වෙන්නයි. අපි කල්පනා කරේ අන්න ඒ වගේ ආනුභාව සම්පන්නයි කියලා හිතන ජීවිතයක් ළඟා කරගන්නයි. අනුත්තර වූ විමුක්ති සැපේ ලබා ගන්න කල්පනා කරේ නැහැ. ඒ නිසයි අපිට මේ දුකින් පිරුණු මේ ජීවිතය උරුමුනේ. ඒ නිසයි අපිට මේ සසර දුකින් නිදහස් වෙන්න බැරි වුනේ. ඒ නිසයි අපිට මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ ලස්සනට මේ මඟ පෙන්වීම කරන්නේ, මේ පෙන්ලා දෙන්නේ අපේ හිත හදාගන්න. මොකක් කරන්න කියලාද? උත්තරින් පනීත පනීතං වායම මාන අනුත්තරං විමුක්ති සුඛං සච්චිකරිස්සාමාති. මම මතු ඉදිරියට යන්න හේතු වෙන, මේ ධර්ම මාර්ග ඉදිරියට යන්න හේතු වෙන බලවත් වූ කුසලයන්, ප්‍රණීත වූ කුසලයන්, උතුම් වූ කුසලයන් දියුණු කරමින්, ඒ කුසලයන් වඩ උත්සාහ කරමින් අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කරන්න ඕනේ කියලා හික්මෙන්ට කිව්වා. ඉතින් මේ ලෝකේ යමෙක් අරහත් ඵලයේ සාක්ෂාත් කළා නම් අතීතේ, ඒ හැම දෙනා මේ විදිහට පුරුදු කරලයි ඒ අරහත් ඵලයේ සාක්ෂාත් කළ දුක නිදහස් වුනේ. අනාගතයේ කෙනෙක් මේ ලෝකේ දුක නිදහස් වෙනවා නම් හැම කෙනාමත් ඒ විදිහටමයි කරන්නේ. වර්තමානයේ තුල කෙනෙක් දුක නිදහස් නම් ඒ විදිහටමයි කරන්නේ. ඉතින් පින්වත්නි, අපිටත් ඒ දුක නිදහස් නම් අපි විසිනුත් කළ යුත්තේයි. ටිකෙන් ටික ඉදිරියට යන්න කල්පනා කරන්න ඕනේ. ආපස්සට නෙමෙයි. ආපස්සට නෙමෙයි. අමාරුයි තමයි හිත හදාගන්න. මේකයි කරන්න ඕනේ. මේ ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ආපස්සට යන එක නෙමෙයි. ඉස්සරහටයි යන්න ඕනේ, පිටිපස්සට නෙමෙයි. ඉස්සරහට තිබුණ අඩිය පිටිපස්සට නෙමෙයි තියන්න ඕනේ. ඊළඟ අඩියත් ඉස්සරහටයි ගන්න ඕනේ. එතකොට ඒ අදිෂ්ඨානයෙන් යුතුව, ඒ කල්පනාවෙන් යුතුව බාධක ජයගෙන ඉස්සරහට යන්න කල්පනා කරන්න. බාධක වැඩි. හැබැයි අර විදිහේ අවංක අදහසක් කටයුතු කරනකොට ටික ටික යාට ඉස්සරහට යන්න ඒක උපකාරයක් වෙයි. එතකොට අන්න ඒ කෙනාට පුළුවන් මේ ධර්මයේ තියෙන පෙන්ලා දෙන අග්‍ර වූ ඒ අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කරන්ට ඒ ගවේෂී උපාසක ඇතුළු ඒ පිරිස කළා වගේ. ඉතින් පින්වත්නි, ඒ අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ මනුස්ස ලෝකෙ ඉපදුන කාලේ අහන්න ලැබෙනවා දැන්. අඩුවක් නැතුව අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
ගැටලුවක් නැතුව අපිට පැහැදිලිව ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ අවස්ථාව අපිට කොයිතරම් කාලයකට තියෙයිද කියලා. ඒක නැති වෙලා යන්න ඉඩකට වැඩි. මේ S2 නැති වෙලා ගියොත් බණ පොතක් කියවන්න බෑ. සෑ රජාණන් වහන්සේ නමක් දැකලා වන්දනා කරගන්න විදියක් නෑ. මේ කන ඇහෙන්නේ නැතුව ගියොත් බණ පදයක් අහන්න විදියක් නෑ. මේ එතකොට මේ ධර්ම ඉගෙන ගන්න එක කරන්නේ මේ බණ පොතක් කියවලා අපි අද කාලේ. දැන් බණ පදයක් අහලා ඊට මේ ඇහැයි කනයි වැඩ කරන්නේ නැති ගිය දවසට ඒක කරන්න බෑ. එතකොට කල්පනා කරන්න ඊට කලින් මම මේ සාතුරුන් වහන්සේ පෙන්වා අදාළ ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕනේ. මාගේ සාතුරුන් වහන්සේ මේ නිවන් මාර්ග ගැන මොනවද කියලා දුන්නේ කියලා හොඳට ඉගෙනගෙන ඒක දරා ගන්න ඕනේ. ඒ දරාගෙන ඒව ටික ටික පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. මොකද දන්නේ නැහැ අපේ ජීවිතේ බලවත් විදියට රෝගාතුර වලට භාජනය වුණොත් මේ ධර්මයේ හැසිරෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. සමාජීය ප්‍රශ්නයක් හටගත් යුද්ධයක් වගේ දුර්භීක්ෂයක් වගේ දෙයක් හටගත්තොත් නැති වෙලා යනවා. රෝග පීඩාවක් හටගත්තොත් ඒ අවස්ථාව නැති වෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේ තියෙනවා රෝග පීඩා බහුල වෙනකොට ආහාර පාන නැති වෙලා යනකොට යුද්ධ කලකෝලාහල එනකොට මේ ධර්මයේ හැසිරෙන තියෙන අවස්ථාව නැති වෙලා යනවා කියලා. එතකොට ඊට කලින් මම මේ ධර්මයේ කියවෙන අර්ථය හඳුනාගෙන ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගන්න මේ නිවන කරා යන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා හිතට ගන්න ඕනේ. එහෙම කරමින් බලවත් වූ කුසලයන් දියුණු කරගන්න ආශා කරමින් ඒ බලවත් වූ කුසලයන් දියුණු කරගන්න උත්සාහ කරමින් මේ අනුත්තර විමුක්ති සැපේ සාක්ෂාත් කරගන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේ. ඒ අදහස හිතේ බලවත්ව පිහිටව ගන්න. මේ විදියට කටයුතු කළොත් පින්නතුනි අපිටත් ඒ ගවේෂී උපාසක ඇතුළු ඒ ගවේෂී රහතන් වහන්සේ ඇතුළු ඒ පිරිස වගේ ඒ අනුත්තර විමුක්ති සැපේ සාක්ෂාත් කරන පිරිසක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් අප සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු ශාසනයේදී ඒ අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. සාදු සාදු සාදු. මෙකී සදහම් මාර්ගය ඔබට නිරන්තරයෙන්ම ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලි අන්තර්ජාල අවකාශය ඔස්සේ ශ්‍රවණය කරන්නට නරඹන්නට හැකියාව තිබෙනවා. අද දවසේදී දෙවැනි වටිනා කියන කරුණු කාරණා රැසක් අපි ඔබට එලෙසින් ගෙනාවා. අපි සූදානම් වන්නේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්න. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.